මදාබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රීතිමත් සබත් දවසක් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් සුදු සබත් දවසක් අපිට දී තිබෙනවා. සුදු පාඩම විශේෂයෙන් මේ සති පුරාම අපි ඉගෙන ගත්තා වූ පාඩම දැන ඉගෙන ගන්නට උන්වහන්සේට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ සුදු ආලෝකය අපිට සතිපතාම උන්වහන්සේ මේ සුදු සබත් පාඩම් තුළින් අපිට දීම ගැන. අපි මේ කාර්තෝ පුරාම අපි ඉගෙන ගන්නවා කුමක් ගැනද? අපි මේ කාර්තෝ පුරාම අපි ඉගෙන ගන්නවා ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව. විනාශ වෙන්න නැත්නම් විනාශ මුඛයට දිනපතා විනාශයට යනවා මේ ලෝකේ අපි අපිට තියෙන එකම රැකවරණය, අපිට තියෙන එකම බලාපොරොත්තු, අපිට තියෙන එකම ආලෝකය ක්‍රිස්තියානි අධ්‍යාපනයේ පමණයි. අපිට විතරක් නෙවෙයි පිටු ආදරුවන්ටත් අපිට තියෙන එකම ආලෝකය සහ රැකවරණේ රක්ෂස්ථානය ශුද්ධ ලිවිල පමණයි. මොකද අද තව මම මීට පෙරත් මේ සබත් පාඩම ගෙන්න අවතරීදී ප්‍රකාශ කරපු දෙයක් තමයි තව අවුරුදු 5ක් 6ක් විතර යනකොට අපේ ඊළඟ පරම්පරාවට යහපත මොකක්ද නපුරු මොකක්ද කියලා හොයාගන්න බැරි වෙන තරමට මේ අපි ජීවත් වෙනා ලෝකය එච්චර අධර්මිෂ්ඨ වෙන්න යනවා. යහපත් දේ අයහපත් දේ වචනට අනුව මොකද සුද්ධ ලේවිල්ල පමණයි අපිට යහපත සහ අයහපත වෙන් කර හඳුනා ගන්න තියෙන එකම මාර්ගය. එකම සාක්ෂිය එකම ලියවිල්ල යහපත් දේ සහ අයහපත් දේ මොකද ඒකට හේතුව අද ලෝකයා මොකද කරලා තිබෙන්නේ ලෝකයේ අධ්‍යාපනයේ ලෝකයා මොකද කරලා තිබෙන්නේ සුද්ධ ලියවිල්ලට අනුව යහපත් දේ අයහපත් දේ හැටියට නිර්වචනය කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අයහපත් දේ ලෝකයේ තිබෙනා අයහපත් සුද්ධ ලියවිල්ලට අනුව අයහපත් දේ යහපත් දේ හැටියට නිර්වචනය කරගෙන යනවා. ඒක අපේ බාල පරම්පරාව ඊළඟ පරම්පරාවට හොයාගන්නට බැරි වෙන තරමට සාතන් ඊටමත් කූට විදිහට ඊටමත් උපක්‍රමශීලීව මේ දේ තුලින් අපිවත් වර්තමානයේ ජීවත් වෙනා වූ ක්‍රිස්තියානි කිතුණුවන්වත් ඒ විතරක් නෙමෙයි තව අවුරුදු 6-7ක් ගියාම ඉන්පසු එන්නා වූ අපින් පසු එන්නා වූ බාල පරම්පරාවට මේ මහත් වූ මුලාව කරන්ට ඔහු සැලසුම් කරනවා. ඒ නිසා අපිට තියෙන එකම සහනය, එකම ආලෝකය, එකම ස්ථානය හරි වැරද්ද තේරුම් ගන්නට වෙන කොහෙවත් නෙමෙයි ශුද්ධ ලියවිල්ල. මේක අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න. මොකද අපි මම ඊට පෙර ගෙනාවා වූ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ගෙනාවා වූ ඒ පාඩමේ මම පැහැදිලිව පෙන්වලා දුන්නා. සාතන් කොහොමද යහපත් දේ අයහපත් දේ බවට පත් කරන්නේ දැනටත් පත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අයහපත් දේ ලෝකෙ තිබෙනා අයහපත් දේ නීතිගත කරලා ඒක යහපත් දෙයක් බවට පත් කරලා තිබෙන බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ පිළිබඳව මම දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද මීට පෙර පාඩමේදී අපි ගිය සති ඉගෙන ගත්තා වූ පාඩමේදී අපි මේ කාරණේ ඉගෙන ගත්තා. ඒ නිසා අපිට ඉන්නේ එකම එක ගුරුවරයා නම් සත්‍යතාවේ සත්‍ය උගන්වන එකම ගුරුවරයා වෙන කවුරුත් නෙමෙයි. කවුද? අපේ කලංකාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තමයි ලෝකයේ පටන් ගන්නේ සිට ලෝකයේ අවසානය දක්වා අපිට කළ යුතු දේ ජීවත් වේ යුතු ආකාරය සත්‍ය අසත්‍ය වෙන්කර හඳුනාගත හැකි ආකාරය මේ සියල්ල උන්වහන්සේ තමයි අපිට ඉගැන්වන්නේ ලෝකයේ පටන් ගන්නේ සිටම. පළමුව උන්වහන්සේ ආදම් සහයවට ගුරුවරයෙක් වුණා. ඊට පස්සේ අපි දන්නවා ආදම් සහයව පව් කළාට පස්සේ උන්වහන්සේට ගුරුවරයෙක් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද මුහුණට මුහුණලා හම්බන්ට තිබුණා වූ අවස්ථාව ඔවුන් එකට ඉඳගෙන උගන්වන්නට තිබුණු අවස්ථාව උන්වහන්සේට අහිමි වුණා. ඒ නිසා අපි දන්නවා ඊට පස්සේ උන්වහන්සේට හේබ්‍ර පොතේ පළවෙනි පරිච්ඡේදය අපි කියවන්නට යනවා. උන්වහන්සේට සිදු වුණා එක එක අයලවා කාටද මිනිස්යාට කතා කරන්න. ඒ නිසා ඒ කෙසේ වෙතත් උන්වහන්සේ හේබ්‍ර පොතේ හරි ලස්සනට කියනවා. පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට උන්වහන්සේ පළමුව මුහුණට මුහුණලා කතා කරා. මුහුණට මුහුණලා ඉගැන්වුවා. උන්වහන්සේ ප්‍රවීණ ගුරුවරයන් හැටියට ඒ දන් විනේදී පළවෙනි පාඩුවෙන් අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ කොහොමද අපේ ප්‍රවීණ ගුරුවරයා වුණේ කියන කාරණේ. ඒ ගුරුවරයා වෙලා ඉඳලා ඊට පස්සේ ඒ දේ මිනිස්යාගේ තිබෙන කාලකන්නිකම නිසා මිනිස්යාගේ තියෙන අකීකරුකම නිසා ඒ ගුරුහරකම උන්ට අහිමි වුණා. ඊට පස්සේ උන්වහන්සේට සිදු වුණා මිනිස් තෝරාගත්තා වූ උන්වහන්සේගේ මිනිස්යන් ලවා මිනිස්යන්ට කතා කරන්න. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේම මිනිස්යත්වයට අරගෙන ඇවිල්ලා ඔබටත් මටත් ගුරුවරකම් දුන්නා. මොනතරම් ප්‍රේමණීය
තරණ වහන්සේ කෙනෙකුට අපි নমස්කාර කරනවා. ඒ නිසා අද දවසේදී අපේ අවධානය යොමු කරමු. උන්වහන්සේ අපේ ප්‍රවීණතම ගුරුවරයා හැටියට මේ ගුරුවරයාට බොහෝ අපහාස උපහාස කරනවා. නමුත් අපි දෙයක් මතක තියාගන්නට ඕනේ මොන අපහාස උපහාස කරත් මනුෂ්‍යයන්ගේ ජීවිත වෙනස් කිරීමේ බලය තිබෙන්නේ වෙන කිසිම ශාස්ත්‍රූවරයෙකුට හැකියාවක් නැහැ. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රූවරයෙකුට හැකියාවක් නැහැ මිනිසියෙකුගේ ජීවිත වෙනස් කරන්න. මොකද ඔවුන් ශාස්ත්‍රූවරු නමුත් අපේ ගලම් කරතරන් වහන්සේ දේවත්වය අතහැරලා දාලා මේ ලෝකේ මෞංකාර තරන් වහන්සේ දේවත්වය අතහැරලා දාලා අපහා සමාන වහා සමාන මනුෂ්‍යත්වයේ අරගෙන මිනිසෙක් වෙලා ඔබටත් මටත් ගුරුවරුකම් දුන්නා. අදත් උන්වහන්සේ ජීවමානව ස්වර්ගයේ වැඩ වාසය කරනවා. ඒ නිසායි අපි මිනිසුන්ගේ ජීවිත මිනිස්සු වෙනස් කරගන්නේ. ඒ බලය සුද්ධ වූ වචනෙට මහත් වූ බලයක් තිබෙන නිසා. අපි පෙරළොම් ප්‍රධාන බයිබල් පාරේට අපිට හම්බෙනවා. මම ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. ප්‍රධාන බයිබල් පාඩේට අපිට හම්බෙන්නේ දෙක කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. හරිම අලංකාර බයිබල් පාඩයක්. දෙක කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. දෙක කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ 16 නෙවෙයි. දෙක කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. එසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි බලන්න. උන්වහන්සේ යේසුස් වහන්සේ ගැන කතා කරනවා. එසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකය බැබලෙන පිණිස අපගේ සිත්වල බැබළුවේ ඒ අන්ධකාරයෙන් ආලෝකය බබලන්ට කීවා වූ දෙවියන් වහන්සේ. මේක හරි ලස්සනයි. මොකද ඒකට හේතුව අර පාපයට පසුව හිටපු පරම්පරාව දෙවියන් වහන්සේව දකින්න හැකියාවක් තිබුණේ නැහැ. පාපයට පෙර ආදම් සහ ඒව දෙවියන් වහන්සේ සමග මුහුණට මුහුණලා කතා කරාට පාපයෙන් පසු අපි දන්නවා උන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ පිළිබඳව විවිධ වූ අදහස් මොකද පරණ ගිවිසුම අපිට හම්බෙනවා උන්වහන්සේ මනුෂ්‍යයන්ට දඬුවම් කරපු අවස්ථාවන්, උන්වහන්සේ මනුෂ්‍යයන්ට කරුණාවන්ත වෙලා මනුෂ්‍යව වෙනුවෙන් මහත් වූ ප්‍රාතිහාර්ය කරපු අවස්ථාවන් විශේෂයෙන් අපිට හම්බෙනවා උන්වහන්සේ පුදුමාකාර ලෙස පරණ ගිවිසුමේ මනුෂ්‍යයන් කරා වූ අධර්මිෂ්ඨකම් වෙනුවෙන් මනුෂ්‍යයන්ට පුදුමාකාර ලෙස දඬුවම් කරපු අවස්ථා. මේ කාරණා නිසා උන්ගේ සිත් දැඩිකම නිසා මේ වචනේ පැහැදිලිව කියනවා පරණ ගිවිසුමේ යේසුස් වහන්සේ කියනවා මොසෙස්ට මේ දේවල් දුන්නේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසායි කියලා. ඔබට මතකයි අසට අසක්කය තතර දතක්කය කියලා පරණ ගිවිසුමේ මොසෙස් පැහැදිලිව ඉතාමත් ඒ සිනගව පාලනය කරගන්න අවශ්‍ය නිසා මොසෙස් ඒ අනපරත් දුන්නා. නමුත් යේසුස් වහන්සේ කතා කරලා කියනවා උඹලගේ සිත් දැඩිකම නිසායි මම ඒ සීල අනපරත් දුන්නේ. නමුත් දැන් සැබෑ ගුරුවරයන් ඇවිල්ලා තිබෙනවා. ඒ දෙවියන් වහන්සේගේ ස්වභාවය, දෙවියන් වහන්සේගේ සැබෑ ස්වභාවය, දෙවියන් වහන්සේගේ සැබෑ තේජස හඳුන්වා දෙන්න. උන්වහන්සේ කවුද? මේ දැඩි නීති රීති පරණ ගිවිසුමේ දුන්න නිසා මනුෂ්‍යයා තුළ පවා දෙවියන් වහන්සේ පිළිබඳව වැරදි අවබෝධයක් ඇති වෙලා තිබුණා. ඉක්මනින් කෝප වෙන නැත්නම් උදහස් වෙන මනුෂ්‍යයට දඬුවම් කරන මේ ආකාරයෙන් වැරදි අවබෝධයක් දෙවියන් වහන්සේ පිළිබඳව තිබුණා. ඒ දේ නැති කරන්න තමයි අපේ ගලම් කරතරන් වහන්සේ මනුෂ්‍යත්වය අරගෙන උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කුරුහරකම් දුන්නේ. පියාණන් වහන්සේ කවුද කියලා මනුෂ්‍යන්ට කියන්නේ. පියාණන් වහන්සේගේ ස්වභාවය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ තුලින් මෙතන හර ලස්සනට පවුල් තුමා කොරින්ති වලට කියනවා. මොකද කියන්නේ? එසේ යේසුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකය. දෙවියන් වහන්සේ කවුද කියලා හඳුන ගන්නට අපිට දී තිබෙන අපිට එකම ඉන්න ශාස්ත්‍රූවරයා නෝ වෙන කවුරුත් නෙමෙයි ගුරුවරයා නම් කවුද? අපි කලම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ පිලිප් කියන ආචාර්ය වහන්සේ අපිට පියාණන් වහන්සේ පෙන්වුව මනෝ කියලා. යේසුස් වහන්සේ කියනවා කතා කරලා පිලිප් මම මෙච්චර කාලයක් ඔබත් එක්ක ජීවත් වෙලා ඔබ පියාණන් වහන්සේ දුටුවේ නැද්ද? මාතුරු තරත්තේ පියාණන් වහන්සේ දුටුවේ කියලා. බලන්න. ඉතින් ඒ නිසා මේ කාරණය උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා පියාණන් වහන්සේගේ ස්වභාවය විතර ලස්සනට පවල්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකය බැබලෙන පිණිස අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බබලන්ට කීවා වූ දෙවියන් වහන්සේ. ඒක ඇත්තටම මේ යේසුස් වහන්සේ තුලින් පියාණන් වහන්සේගේ ස්වභාවය හඳුන ගන්නට ගෝලයන්ට සෑහෙන කාලයක් ගියා. අපි දන්නවා යේසුස් වහන්සේ තුලින් පියාණන් වහන්සේගේ ස්වභාවය හරියට හඳුනගත්තේ ගෝලියෝ
උන්වහන්සේගේ මළුන්ගෙන් උත්තාන වුණාට පස්සේ පියරණ වහන්සේගේ ස්වභාවය යේසුස් වහන්සේ තුලින් හඳුනගන්න පාවුල්තුමා සුදු පාවුල්තුමාට හැකි වුණේ ඔහුගේ හැරීමෙන් පස්සේ. මේකයි මිනිස්යන්ට ටික කාලයක් යනවා දෙවියන් වහන්සේගේ ස්වභාවය හඳුනගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඒකට කරන්නට අවශ්‍ය කුමක්ද? උන්වහන්සේව ආශ්‍රය කරන්නට ඕන. උන්වහන්සේව දැනගෙන ගන්නට ඕනේ. දේව වචනේ උන්වහන්සේ අපිට ගුරුවරකම් දී තිබෙනවා. අපේ ගුරු ප්‍රවීණ ගුරුවරයන් හැටියට උන්වහන්සේ අපිට මේ ගුරුවරකම් දීලා තිබෙනවා. යොහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කොහොමද කියන්නේ? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපේ ඉගෙනුවා උන්වහන්සේ. උන්වහන්සේ පැහැදිලිව කියනවා මාතුරු තනත්තේ පියරණ වහන්සේ දුටුවේ කියලා. ඒ නිසා අපිට පියරණ වහන්සේව හඳුනගන්න දෙවි පියාණන්ව හඳුනගන්න තියෙන එකම මාර්ගය අපි උන්වහන්සේව කොපමණ දුරට හඳුනනවද? එපමණ දුරට හැකියාවක් ලැබෙනවා පියරණ වහන්සේ කවුද කියලා හඳුනගන්න. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි පරණ කිවිසුමේ පටන් මනුෂ්‍යයා වෙතට පණිවිඩය ගෙන ආය මනුෂ්‍යයාට කතා කරේ උන්වහන්සේ තමයි වාක්‍ය අනුව. යොහන් පොතේ පැහැදිලිව කතා කරන වාක්‍ය අනුව උන්වහන්සේ බව. එනිසා යොහන් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියන කොහොමද? මං නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුන්නා. යේසුස් වහන්සේ ඇවිල්ලා පියාණන් වහන්සේ කවුද කියලා පෙන්නනවා. මේක හරි ලස්සන සමුදතාවයක් තියෙන්නේ. අපි ගලවකාර තරන් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා පියාණන් වහන්සේ කවුද කියලා අපිට ගුරුවරකම් දුන්නා. ඒක උන්වහන්සේගේ ජීවිතය තුළින් උන්වහන්සේ පෙන්වුවා. දැන් ඔබත් මමත් ක්‍රිස්තියානි කාර්යයක් හැටියට කිතුණුවෙක් හැටියට උන්වහන්සේව අනුගමනය කරන්නෙක් හැටියට උන්වහන්සේගේ ගෝලයක් හැටියට උන්වහන්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මෙතන කියනවා කොහොමද මක්සාද මානුබලාට කළ ලෙස නුබලාත් කරන පිණිස නුබලාට ආදර්ශයක් දෙන්නේ. ලෝකයා උන්වහන්සේව හඳුනන්නේ නැහැ. නමුත් උන්වහන්සේව හඳුනගන්නට ලෝකයාට උන්වහන්සේව හඳුනගන්නට උන්වහන්සේ යමක් දී තිබෙනවා ඔබට මට. මොකද උන්වහන්සේ පළමුව කියන මම ලෝකයේ ආලෝකය කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියන නුඹලා ලෝකයේ ආලෝකය කියලා. උන්වහන්සේ ශාස්ත්‍රූරයන් හැටියට උන්වහන්සේ අපේ ප්‍රවීණ ගුරුවරයන් හැටියට උන්වහන්සේ ඔබවත් මාවත් ගෝලයන් කර තිබෙනවා. ඒකයි උන්වහන්සේ මතේ පොතේ අවසාන පරිච්ඡේදයේ කිව්වේ නුඹලාකෝ සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. මොකද ගෝලයන් හැටියට ඔබටත් මටත් උන්වහන්සේ බාර දීලා තියෙන වගකීම තමයි අපේ ගැලුම් කර තරන් වහන්සේව එදා පවුල්තුමා කිව්වා වගේ කොරින්තිවර්ත කිව්වා වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ තේජස ඒ ආලෝකය උන්වහන්සේගේ ජීවිතය තුළින් මනුෂ්‍යයන්ට පෙන්වනවා වගේ ඔබවත් මවත් කැඳවත් වුණා කුමක් කරන්නද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා දේ උන්වහන්සේව නොහඳුනන්නා උන්වහන්සේව දන්නේ නැති සෙනඟට අපේ ජීවිතය තුළින් පෙන්වන්න කරන්න. අපි කොහොමද උන්වහන්සේ කවුද කියන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා දේ පෙන්වන්න කරන්නේ උන්වහන්සේ කවුද කියලා දේ අපි හරියට දන්නේ නැත්නම් අපේ ප්‍රවීණතම ගුරුවරයාණන් උගන්වා තිබෙන දේ ඔබත් මමත් හරියට අවබෝධ කරගන්න නැත්නම් අපි කොහොමද උන්වහන්සේව අපේ ජීවිතය තුළ උන්වහන්සේගේ සුදු ආලෝකය අන්‍යයන්ට ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඉතින් අපි උන්වහන්සේව හඳුනගනිමු. උන්වහන්සේ කොයි ආකාරයෙන්ද පියරණ වහන්සේගේ මහත්ත්වයේ උන්වහන්සේගේ ප්‍රභවයේ උන්වහන්සේගේ ඒ ස්වභාවය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ ඔබට මට දීලා තිබෙන කොයි ආකාරයෙන්ද කියන දේ පළමුව හඳුනා ගන්න. උන්වහන්සේ මොන වගේ ආදර්ශයක්ද ඔබට මට දී තිබෙන්නේ කියන කාරණේ අපි අවබෝධ කර ගන්න ඕන. ඒ නිසා මේක තමයි ක්‍රිස්තියානි අධ්‍යාපනය. මේක තමයි උන්වහන්සේ ඔබට මගින් බලාපොරොත්තු වෙනා වූ ඒ මහත් වූ අධ්‍යාපනය. ඒ උන්වහන්සේ බලාපොරොත්තු වෙන අධ්‍යාපනය. හොඳයි. අපි දැන් සුද්ධ ලිවිල්ලේ යම් බයිබල් පාඩ වලට ගිහිල්ලා මේ කතා කරව කාරණා අපි දැන් ඉගෙන ගන්නට යනවා. හොඳයි. මම විශේෂයෙන් ඔබ දන්නා කාරණයක් තමයි යේසුස් වහන්සේ ආවා වූ මේ ලෝකෙට ආවා වූ කාල පරිච්ඡේදය. අපි හොඳාකාර දන්නා දෙයක් තමයි උන්වහන්සේ ආපු කාල පරිච්ඡේදයේ දේවචනේ කියනවා කාලය සම්පූර්ණ කළ උන්වහන්සේ කන්‍යාවක් තුළ පිළිසගත් ආය උන්වහන්සේ මේ ලෝකෙට ආවායි කියන කාරණය. උන්වහන්සේ ආපු කාල පරිච්ඡේදය ගැන අපි කල්පනා කරලා බැලුවොත් එදා හිටවා වූ මනුෂ්‍යයන් පුදුමාකාර මානසික ශාරීරික සහ අධ්‍යාත්මික පිරිහුණු කාලයක්. ඔබ දන්නවා උන්වහන්සේගේ පැමිණීමට පෙර අවුරුදු ගණනාවක් අනාගත වක්තෘවරයෙක් හිටියේ නැහැ. යොහන් බෞතිස්ත එන්නට පෙර. එතකොට ඒ කාලේ ඉතාමත් පිරිහුණා වූ නැත්නම් සමාජීය ලෙස ආත්මික ලෙස මනුෂ්‍යයන් ශාරීරික ලෙස පීඩා විඳා වූ කාලයක් රෝම අධිරාජ්‍යයෙන්. ඒ නිසා උන්වහන්සේගේ පැමිණීමට ඉතාමත් උචිත කාල පරිච්ඡේදයක් වුණා ඒ කාල පරිච්ඡේදය. එක කාරණයක් තමයි සුදු අනාගත වාක්‍යයට අනුව
අපිට හම්බ වෙනවා පරණ කිවිසුමේ බොහෝ අනාගත වාක්‍ය අධිවැසිවරුන් උන්වහන්සේගේ කාලය පිළිබඳ උන්වහන්සේගේ පැමිණීමේ කාල විශේෂයෙන් දානියෙල් අපේ දිවැසිවරයා උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳව ආලේපල තනත්තා පිළිබඳව දානිල්ගේ පුතේ එල්දරව් කර දී තිබෙනවා. ඒතකොට කාලවකවානු එතන දී තිබෙනවා. එතකොට මේ යනාදී වශයෙන් උන්වහන්සේගේ පැමිණීමේ කාලය ඊටමත් උචිත කාලයක් වුණා ඒ කාල පරිච්ඡේදය. ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. දැන් අපි කොහොමද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව උන්වහන්සේගේ ජීවිතයේ තුල උන්වහන්සේ කළා වූ සේවය තුල අපේ පියාණන් වහන්සේගේ මහත්ත්වයේ ප්‍රභවය නැත්නම් උන්වහන්සේව හඳුනගන්නේ කියන උන්වහන්සේගේ ස්වරූපය උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ ස්වභාවය අපි කොහොමද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් හඳුනාගන්නේ කියන කාරණය මම ඔබගේ අවධානය යොමු කරන්න ගියදී හේබ්‍රිය පොතට. මොකද මම හරි ආස කරන බයිබල් පාඩයක් හේබ්‍රිය පොත. හේබ්‍රිය පොතේ උන්වහන්සේගේ සේවය විශේෂයෙන් උන්වහන්සේ දැන් කරන්නා සේවය පිළිබඳව පැහැදිලිව එල්තරව කර දී තිබෙන නිසා මම ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. හේබ්‍රිය පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට හතරවෙනි පදයේ දක්වා. මොකද එතන හරි ලස්සනට උන්වහන්සේ පියාණන් වහන්සේගේ ස්වභාවය පෙන්눔 කරන්නට ලෝකේ පටන් ගන්නේ සිට උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය ලස්සනට විස්තර කරනවා. දෙවියන් වහන්සේ ආදි කාලයේදී බොහෝ කොටස් වලින්ද බොහෝ අන්දම් වලින්ද ප්‍රපේතවරුන් ලවා පියවරුන්ට කතා කරවා. ඒකයි මං කිව්වේ. යේසුස් අපේ ගැලුම් කර තරන් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේට හැකියාවක් ලැබුණා ආදම් සහ හේවස් එක මුහුණට මුහුණලා කතා කරේ උන්ට ගුරුහරුකම් දෙන්නට. නමුත් කොහොමද සිදු වුනේ? පාපේ නිසා ඒ දේ දෙන්නට හැකියාවක් තිබුණා නැහැ. ඒ නිසා උන්වහන්සේට සිදු වුණා ප්‍රොපේතවරුන් තෝරගන්නට. කවටද? අපේ පියවරුන්ට නැත්නම් පුරාණයේ සිටියා උන්වහන්සේගේ සෙනඟට කතා කරන්නට උන්වහන්සේ අයව තෝරගත්තා. හැබැයි ඒකත් පස්සේ මොකද වුනේ? කතා කරවා ඊට පස්සේ කොහොමද කියන්නේ? මේ දවස්වල කෙලවරදී තමන් වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපිට කතා කරුවසේක. පුත්‍රයාණන් ලවා පියාණන් වහන්සේ කවුද කියන කාරණය ඔබටත් මටත් උගන්ලා තිබෙනවා. ඒ නිසා ඔබ කොච්චර උනන්දුවක් තිබෙනවද ඔබ තුල? වා තුල මේ දේවචනේ කියන සදාකාල යෝහන් 17 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදයේ කියන සදාසන ජීවනය නම් මේ කොහොමද කියන්නේ? පියාණන් වහන්සේවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් හඳුනා ගැනීම. මේ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය ඔබගේ මගේ ගැලවීම සඳහා පියාණන් වහන්සේ කවුද කියන දේ, පුත්‍රයන් වහන්සේ කවුද කියන දේ හඳුනා ගැනීම ඉතාම වැදගත් ඔබගේ මගේ ගැල. මොකද ඒක තමයි සදාතන ජීවනය කියලා කියන්නේ. ඒ නිසා ඔබ මා කොච්චර උනන්දු වෙනවද? අපේ ගැලවුම්කාර සරණ වහන්සේගේ ජීවිතය තුළින්, උන්වහන්සේගේ සේවය තුළින්, උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් පියාණන් වහන්සේවත් පුත්‍රයන් වහන්සේවත් හඳුනා ගන්නට. ඒ නිසා මේක ඉතාම වැදගත්. මේ කාරණේ ඉතාමත් වැදගත්. මම මේ බයිබල් පාඩේ ඔබ ඉදිරියේ තබා තිබෙනවා විශේෂයෙන් පිළිප අහනවා. පියාණන් වහන්සේ පෙන්නන්නට කියලා යෝහන් 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියන කොහොමද? මම මෙච්චර කල් ඉඳලත් ඔබ පියාණන් වහන්සේව හඳුනාගත්තේ නැද්ද කියලා. අහකට කියලා ආදුරු තැනත්තේ පියාණන් වහන්සේව දුටුවාය කියලා. මම කියවන්න කැමතියි තවත් බයිබල් පාඩයකට 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයට. 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති පළවෙනි පදයේ සිට. එතන මෙන්න මේ ආකාරයෙන් කියනවා. 4 වෙනි පරිච්ඡේදයේ 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට කොහොමද කියන්නේ? ඒ නිසා අපට කරුණාව ලැබූ ලෙසම මේ සේවයක් ලැබී තිබෙන බැවින් අප ක්ලාන්ත නොවී සිටමු. අපිට උන්වහන්සේගේ කරුණාව ලැබී තිබෙනවා. ඒ නිසා මේ සේවය අපි මේ සේවය උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා කාවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නොදන්නා වූ දෙවියන්ව පෙන්වන්නට, නොදකින්නා වූ දෙවියන් වහන්සේව පෙන්වන්නට ඔබගේ ජීවිතය තුළින්, මගේ ජීවිතය තුළින් නොදකින්න දෙවියන් වහන්සේව දෙවියන්ව පෙන්වන්නට ඔබටත් මටත් හැකි වෙන්නේ ඔබත් මමත් දේව වචනය තුළින් ඒ දෙවියන් වහන්සේව අපේ ගලුම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනගත්තොත් පමණයි. ඒ දේම තමයි උන්වහන්සේ කළේ මේ ලෝකෙට මනුෂ්‍යත්වයේ අරගෙන ඇවිල්ලා පියාණන් වහන්සේගේ ස්වභාවය පෙන්වනවා. ඊට පස්සේ කියනවා ලැජ්ජාවේ රහස් දේවල් එපා කළමු. ප්‍රයෝගයෙන් නොහැසිර දෙවියන් වහන්සේගේ වචනය ගැන වංචා නොකර සැබෑව ප්‍රකාශ කිරීමෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු මනුෂ්‍යයන්ගේ හෘද සාක්ෂියට එකඟ වන ලෙස අපේ ගුණ දැක්වීම. ඊට පස්සේ තමයි අපිට හොඳම බයිබල් පාඨය අපිට හම්බෙන්නේ 3 වෙනි පදයේ සිට. නමුත් අපේ සුභාරංචිය වැසී තිබේ නම් එය වැසී තිබෙන්නේ විනාශ වන්නන්ටය. ඔව් මම මීට පෙර ගෙනාව දේශනයේදී ටිකක් අද දේශනයක්. මොකද දේවත්වයේ පිළිබඳව, මැවීම පිළිබඳව, ශුද්ධ ලේවිල්ල පිළිබඳව අපහාස කරන්නා වූ ඒ මනුෂ්‍යයන්ට ගෙනාවා වූ ශුද්ධ ලේවිල්ලෙන්ම
පෙන්ලා දුන්නා දේශන. එතකොට අපි මතක තියාගන්න අපේ සුභාරංචියේ වැසී තිබේ නම් මේ සුද්ධ වූ සුභාරංචිය සිද්ධ ලියවිල්ලේ යේසුස් වහන්සේ පිළිබඳව ලියා තිබෙන දේ වැහි තිබේ නම් උන්වහන්සේ කවුද? උන්වහන්සේ දේව පුත්‍රයන් හැටියට පියාණන් වහන්සේගේ ස්වභාවය පෙන්වන වූ ආකාරය, උන්වහන්සේගේ ගැන්වීම, උන්වහන්සේ පිළිබඳව වැරදි ලෙස මිනිස්සු තීරුම් අරන් තිබෙනවා නම් මෙතන කියනවා අපේ සුභාරංචියේ වැසී තිබේ නම් ඒ වැසී තිබෙන්නේ විනාශ වෙන්නට. එය අරින්නට, ඒ වැසී තිබෙන දේ අරින්නට තමයි ඔබ මාවත් උන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ. එතන කියනවා නොහැදිලිකාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචිය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. මේ ලෝකයේ දෙවියා වෙන කවුරුත් නෙමෙයි, සාතන්, නපුරා, යක්ෂයා. මොකද කරලා තිබෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේව හඳුනා නොගෙන ගැනීම පිණිස හඳුනා ගැනීම වළක්වලා ඒ මිනිසයන්ගේ සිත් අන්ධ කරලා තිබෙනවා. යේසුස් වහන්සේ කවුද කියන කාරණය, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව, උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටින තරන් වහන්සේ බව, දේවත්වයේ අතහැරලා දාලා පිළිපොතේ පැහැදිලිව කියනවා යේසුස් වහන්සේ ගැන කතා කරලා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ ධර්මසේ දෙවියන් වහන්සේට සමානව සිටීම. මොකද දෙවි පියාණන් වහන්සේ ඉන්නවා. පියාණන් වහන්සේ අපි දන්නවා පුත්‍රයන් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේ මේ දෙවියන් වහන්සේට එක දෙවියන් වහන්සේ හැටියට ක්‍රියා කිරීම. උන්වහන්සේ ඒ දේ අතහැරලා දාලා මනුෂ්‍යත්වයේ ගැනීම මොකද කරලා තිබෙන්නේ? සාතන් මේ ලෝකයේ දෙවියා මනුෂ්‍යයන්ගේ සිත් අන්ධ කරලා තිබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගැනීම. විශේෂයෙන් ක්‍රිස්තියානි සභාවන් තුලම අපි දකිනවා යේසුස් වහන්සේ කවුද කියලා එයා දන්නේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේ බව සමහර කිතුණුවන් පිළිගන්නේ නැහැ. උන්වහන්සේව දෙවියන් වහන්සේට නැත්නම් මේ දේවත්වයට අලුතක්සේරුවක් කරලා උන්වහන්සේ මැවිල්ලක් කියලා උන්වහන්සේ එක බයිබල් පාඨයක් පවණක් අරගෙන විතර කතා කරන මුළු මැවිල්ලේ කුරුදුලානෝයි කියලා ඒ බයිබල් පාඨය අරගෙන උන්වහන්සේව දේවත්වයෙන් පල්ලහැට අදලා දාලා. මොකද උන්වහන්සේ මිනිසයාගේ ගැලවීමනේ උන්වහන්සේ නොයෙකුත් නාම උන්වහන්සේ ගත්තා. උන්වහන්සේ පුත්‍රයාණන් උනේ ඇයි? ඔබගේ මගේ ගැලවීම නිසා. උන්වහන්සේ පුත්‍රයන් වෙන්ට උන්වහන්සේ කැමැත්ත පළ කරේ කොහොමද? ඔබගේ මගේ ගැලවීම නිසා. ඒක අපි තේරුම් ගන්න ඕන. පරණ ගිවිසුමේ ලෝකයේ පටන් ගන්නේදී උන්වහන්සේ දෙවියන් වහන්සේ හැටියට ක්‍රියා කරන්නේ. නමුත් පුත්‍රයන් වහන්සේ වෙන්ට සිදු වුණ ඔබත් මාවත් ගලව ගන්නට. ඒ පිය පුතු සම්බන්ධතාවය පෙන්නන්ට මනුෂ්‍යයන්ට ඒ ආදරය පෙන්නට තිබුණ එකම ක්‍රමය ඒකයි. උන්වහන්සේ පුත්‍රයන් වහන්සේ වීම තුළ. ඒ නිසා මෙතන කියනවා ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගැනීම කවුද කරලා තියෙන්නේ? මේ ලෝකයයි මේ මනුෂ්‍යයන්ගේ සිත අන්ධ කරලා තිබෙනවා. මක්නිසාද අපි දැනගෙන මෙතන කියනවා මක්නිසාද අපි අප ගැනම නොව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියාද? කවුද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ? ස්වාමීන් වහන්සේ කියාද? යේසුස් වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශ කරමු. දාබ්‍ර සහෝදර සහෝදරියන් වහන්සේ වත් මාවත් කැඳවලා තිබෙන කුමක් සඳහාද? මෙන්න මේ සේවය සඳහා. බලන්න ඊළඟ පදේ, 6 වෙනි පදේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතය තුළ මගේ ජීවිතය තුළ අන්‍යයන්ට ප්‍රකාශ කිරීම සඳහා පෙන්වා දීම පිණිස. එසේය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ අපි මේ බයිබල් පාඨය තමයි කියුවේ. ඒක තමයි ප්‍රධාන බයිබල් පාඨය. ඒ නිසා උන්වහන්සේගේ මුහුණ හඳුනා ගන්නට, උන්වහන්සේගේ ස්වභාවය හඳුනා ගන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. අපි මේ උන්වහන්සේව හඳුනා ගැනීමේ ක්‍රියාවලදී අපි කාරණා දෙකක් සම්පූර්ණ කරන්න ඕන. ඒ තමයි පියාණන් වහන්සේගේ ස්වරූපය යේසුස් වහන්සේගේ ජීවිතය තුළින් අපි හඳුනා ගන්න ඕන. උන්වහන්සේ තුළින් හඳුනා ගන්න ඕන. පියාණන් වහන්සේගේ ස්වරූපය. දෙවෙනි කාරණය තමයි අපි කොච්චර අපිට දැනුවත්ද පියාණන් වහන්සේ කවුද කියන කාරණය. එතකොට පියාණන් වහන්සේ කවුද කියන කාරණය දැනුවත් වෙන්න අපිට තියෙන එකම ක්‍රමය අවබෝධ කර ගැනීමේ එකම ක්‍රමය කොහොමද? අපේ ගරුකාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. මම කියවන්න කැමති එපිසපොතේ 5 වෙනි පරිච්ඡේදයේ මම කියවන පළවෙනි පදේ. එපිසපොතේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. එබැවින් නුඹලා 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වේල්ලා. ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට මිහිරි සුවඳක් වෙනස දෙවියන් වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවා දුන්නාක් මෙන්ද නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියල්ලා. මොකද අපිට තියෙන එකම ආදර්ශය උන්වහන්සේ
අපේ ශාස්ත්‍රූවරයන්න් විතරක් නෙමෙයි. උන්වහන්සේ අපේ ඒ මහතු ගුරුවරයන්න් විතරක් නෙමෙයි. ඒ ඉගැන්වුවා ගුරුහරකම් තුළ උන්වහන්සේ ජීවත් වුණා. උන්වහන්සේ මිනිසෙක් හැටියට උන්වහන්සේ අපේ ගුරුවරයා හැටියට උන්වහන්සේ ආදර්ශයක් දීලා තිබෙනවා. ඒකයි අපි ඉගෙන ගන්න. පියාණන් වහන්සේ කවුද කියන දේ පියාණන් වහන්සේගේ ස්වභාවය පියාණන් වහන්සේගේ ස්වරූපය ඔබටත් මටත් පෙන්눔 කර දී තිබෙනවා. ඒ නිසා ඒක අපි කොච්චර දුරට හඳුනා ගන්න උත්සාහ කරනවද මෙතන කියනවා උන්වහන්සේ වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ එපිසපතේ කියනවා මිහිරි සුවඳක් වෙන්නට කියලා. මොකද ඒකට හේතුව එතකොට අපිට හරි ලේසි කොහොමද අනිත් අයට හරි ලේසි ඔබගේ ජීවිතයේ සුවඳ ගහනවා. නැත්නම් ඔබගේ ජීවිතය තුළ මේ මිහිරි සුවඳ අන්‍යයන්ට දැනෙන්න සලස්වන්නේ මිහිරි සුවඳ වෙන කාරණයක් නෙවෙයි. අපේ ගලුම්කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳ. ඒ අය උන්වහන්සේව හඳුනගන්නට ඒ අයට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා දැන් අපි යොහන්ගේ පොතට යනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති අපේ ඒ ශ්‍රේෂ්ඨතම ගුරුවරයන්ගෙන් ඉගෙන ගන්නවා. ඒ ගැනීම ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි උන්වහන්සේව හඳුන ගැනීම තුළින් අපිට හැකියාවක් ලැබෙනවා. පියාණන් වහන්සේව හඳුන ගන්න, අපි ගැලුම්කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුන ගන්න. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේව හඳුන ගන්න කොපමණ තරමට අපි උන්වහන්සේව හඳුන ගන්නවද? එපමණ තරමට අපිට පුළුවන් උන්වහන්සේ වෙනුවෙන් මිහිරි සුවඳක් වෙලා අන්‍යයන්ට මේ සුභාරංචි පණිවිඩය අතන කියනවා බොහෝ දෙනෙක් මේ සුභාරංචි පණිවිඩය ඇයට හැංගිලා තියෙන ඒකෙන් වසන් කරලා තිබෙන්නේ මේ ලෝකයේ දෙවියන්ගේ සිත් අන්ධ කරලා තිබෙන නිසා ඒ අන්ධභාවය අතහරින්නට තමයි ඒ අන්ධභාවය නැති කරන්න තමයි ඔබවත් මාවත් උන්වහන්සේ තෝරගත් තිබෙන්නේ. ඒ නිසා යේසුස් වහන්සේ අවිල්ලා දෙවියන් වහන්සේගේ පියාණන් වහන්සේගේ මහත්ත්වයේ ප්‍රභවය දෙවියන් වහන්සේගේ ස්වරූපය උන්වහන්සේ දරුවා ඒ විතරක් නෙමෙයි පියාණන් වහන්සේගේ ස්වරූපය උන්වහන්සේ සියල්ල ආරක්ෂා කරන තැන උන්වහන්සේ ඔබවත් මමත් පාපයෙන් පවිත්‍ර කර තිබෙනවා. පියාණන් වහන්සේ ඔබට මට කොච්චර ප්‍රේමය දක්වනවද කියලා උන්වහන්සේ පෙන්ලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ දැන් ඔබත් මාත් වෙනුවෙන් මොකද කරන්නේ? ඒ ස්වර්ගයේ අතිශුද්ධ ස්ථානයේ ඔබත් මාත් වෙනුවෙන් සේවය කරනවා. ඒ නිසා ඒ දේ අපි තේරුම් ගන්නට ඕනේ. හොඳයි. දැන් අපි යනවා ඊළඟ කාරණයට. මම කියවන්න කැමති උන්වහන්සේගේ මේ ස්වභාවය පිළිබඳව අපිට තිබෙනා වූ ඉගෙන ගන්න තිබෙනා වූ ඊළඟ කාරණය මම පෙරලන්න කැමති යොහාන්ගේ පොතට. යොහාන් පළවෙනි පරිච්ඡේදය. මොකද එතන අපිට උන්වහන්සේගේ මහත්ත්වයේ පිළිබඳව හරි ලස්සනට විස්තර කරනවා. යොහාන්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ මම කියවන්නට කැමති පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි පළවෙනි පදයේ සිට අපි කියවමු. මොකද ඒක තාම වැදගත්. ඔබටත් මටත් උන්වහන්සේ කවුද කියන දේ හඳුනා ගන්න. යේසුස් වහන්සේව අඩු තක්සේරුවක් නැත්තම් කරලා තියෙනවා මිනිස්සු. නමුත් උන්වහන්සේ මේ සියලු දේ දරාගත්තේ මිනිසයන්ගෙන් කිසිත් නැතිකම වුණා. උන්වහන්සේ කොමක් කරන්නද? සැබෑ වූ මිනිසයා වෙලා උන්වහන්සේ පියාණන් වහන්සේගේ ස්වභාවය ඔබටත් මටත් පෙන්වනවා. හොඳයි අපි යන් මම විශේෂයෙන් යොහන්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ සිට මම කියවන්න කැමති ටිකක් පල්ලහැට. එතන කියනවා පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටසේක. එතකොට වාක්‍යානෝ කවුද කියලා අපිට හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ ඒ පරිච්ඡේදයේම 14 වෙනි පදේ. 14 වෙනි පදේ මම දැන් මේ බයිබල් පාඩේ කියවලා යනවා 14 වෙනි පදේට. එතන කියනවා තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අපාත්‍රේ වාසය කළසේක. එතකොට කවුද මාංශවත් උනේ? ඒ වචනේ පැහැදිලි කරන මාංශවත් උනේ වෙන කවුරුත් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට වාක්‍යානෝ කවුද? අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි වාක්‍යානෝ. විතර කියනවා පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ ව සිටසේක. පියව් දෙවියන් වහන්සේ, පුත්‍ර දෙවියන් වහන්සේ, ශුද්ධාත්ම දෙවියන් වහන්සේ බව අර්ථය කරන්න එපා. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේව සිටි බව මෙතන පැහැදිලිව කියනවා. ඊට පස්සේ කියනවා පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ හා සමග සිටසේක. උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේ සාධන ලද්ද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ. ඒකට කවුද මෞංකාරය? අතර කියනවා උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේ. මෞංකාරය අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව මෙතන පැහැදිලිව පෙන්වන්න කරලා තිබෙනවා.
ඒ නිසා මෙතන ඊට පස්සේ කියනවා 12 වෙනි පදේ මම ප්‍රධාන බයිබල් පාඩ විතරයි ඔබ ඉදිරියේ කියවන්නේ. 10 වෙනි පදේ ඉඳන් මම කියනවා මම 9 වෙනි පදේ කියනවා. ලෝකයට එන්නා වූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නා වූ ආලෝකීය සත්‍ය වූ ආලෝකයේ උන්වහන්සේ ලෝකයේ සිටිසේක. ලෝකයේද උන්වහන්සේ කරන කොටගෙන සාදර ලද්දේ. නමුත් ලෝකයා උන්වහන්සේ ඇඳිනගත්තේ නැත. ඇයි? මේ ලෝකයේ දෙවියෝ ඔවුන්ගේ සිත් මොකද කරලා තියෙන්නේ? අන්ධ කරලා තිබෙන්නේ. ඊළඟට කියනවා උන්වහන්සේ සූකී ස්ථානවලට ආසේක සූකීයෝ උන්වහන්සේ පිළිනොගත්තෝය. මේ මහත්තුමා කියන්නේ. උන්වහන්සේගේම සෙනඟ උන්වහන්සේව හඳුනගත්තේ නැහැ. උන්වහන්සේ ඔවුන් තුළට ආවත් මේක තමයි තියෙන කනගාටුදායක කාර්යය. නමුත් අපි උන්වහන්සේට සුතුවන්ත වෙන්න ඕන. උන්වහන්සේගේ ගෝලයන් ඊළඟට උන්වහන්සේගේ ගෝලයන්ගේ කලාව සේවය තුළින් බොහෝ දෙනෙක් උන්වහන්සේව හඳුනගත්ත ගෝලයන්ගේ ජීවිතය තුළින් උන්වහන්සේව දැක්කා. උන්වහන්සේගේ ස්වරූපය ඔවුන් දැක්කා. උන්වහන්සේගේ තේජස ගෝලයන්ගේ ජීවිතය තුළින් ඔවුන් දැක්කා. උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ ඊට පස්සේ 12 වෙනි පදේ කියනවා නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහගත්තෝද ඔවුන්ට දිව්‍යන් වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. ඔබත් මමත් මේ උන්වහන්සේව හඳුනා ගැනීමේ ක්‍රියාවලියේදී අපේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගැනීමේදී තිබෙන එකම ආශිර්වාදය තමයි කුමක්ද? ඔබට මට දේව දරුකම දෙන බවට උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. මෙතන පැහැදිලිව කියන යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදාහගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වන්ට උන්වහන්සේ බලය දුන්නායි කියලා. ඒ නිසා අමතක කරන්න එපා. උන්වහන්සේ අපිට මේ ආශිර්වාදය උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. ඊළඟට ඔබගේ අවධානය යොමු කරන්න කැමති පිලිප්පි පොතට. මේ උන්වහන්සේ පියාණන් වහන්සේගේ මහත් තත්ත්වය නැත්නම් මහත් වූ ප්‍රභවයේ මහත් තත්ත්වයේ ප්‍රභවයේ දරුවත් උන්වහන්සේ මතක තියාගන්න ඕන. ඒ දේ අතහැරලා දාලා උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ඒ කලාව මහත් වූ කැපකිරීම හිතා ගන්නට බැරි තරම්. පිලිප්පි පොතේ දෙවෙනි පරිච්ඡේදය මම කියවන්න කැමති පස්වෙනි පදේ සිට පිලිප්පි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදේ සිට මම කියවන්න කැමතියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුලක් තිබේවා. මේක තමයි උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ ආශාව. උන්වහන්සේ දිව්‍යන් වහන්සේගේ රූපාකාරයේ දරණසේක. ඔබට මතක ඇති අපි යොහන් පොතේ කතා කළා. සිදු යොහන් පොතේ යේසුස් වහන්සේ දිව්‍යන් වහන්සේ වාක්‍යන දිව්‍යන් වහන්සේව සිටසේක කියලා. ඒ දේව සමානත්වය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට තිබෙන බව අමතක කරන්න එපා. දිව්‍යන් වහන්සේට සමානව සිටීම මම කියවන්නේ 6 වෙනි පදේ. රූපාකාරයේ ධර්මසේක දිව්‍යන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටී යුතු වස්තු එකයි නොසිතා. ඒ ඉවත් කර 16ක ස්වරූපයගෙන මනුෂ්‍යයාගේ සමානත්වයට පැමිණිසේක කිසිත් නැතිකම වුණා උන්වහන්සේ. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය කුරුසියේ මරණය දක්වා කී කරුසේක. මිනිසෙක් හැටියට උන්වහන්සේ කුරුසියේ මරණය දක්වා කී කරුණා. ඇයි එහෙම කරේ? එබැවින් දිව්‍යන් වහන්සේ උන්වහන්සේව එනම් අපේ ගලම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඊට උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කලේ ස්වර්ගයේද පොළොවේද පොළොවේ යට සියල්ලන් යේසුස් යන නාමයෙන් තරණම්බන පිණිසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව පියු දිව්‍යන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් හේතු ගන්න පිණිසත්ය. යේසුස් වහන්සේගේ ස්වභාවය අපි හරියට හඳුනා ගන්නටම අවශ්‍යයි. උන්වහන්සේ අපේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයන් හැටියට උන්වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. ස්වාමින් වහන්සේ හැටියට පරණ ගිවිසුමේ කතා කළේ අපිට හම්බ වෙනවා. මේ ස්වාමින් වහන්සේ හැටියට පරණ ගිවිසුමේ කතා කරේ. ස්වාමින් වහන්සේ කවුද? යෝහක් වහන්සේ. මගේ සහෝදරයෙක් මට අද දවසේදී ඉල්ලීමක් කරා. ඒක මම ඊට පෙර දේශනාවකින් කතා කළා. එතකොට මේ යේසුස් වහන්සේ කවුද කියලා අහන ප්‍රශ්නේ. ඔව් අපි යේසුස් වහන්සේව හඳුනා ගැනීම තමයි සදාතන ජීවනය කියලා කියන මෙතන පැහැදිලිව කියනවා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව. පියු දිව්‍යන් වහන්සේගේ ගෞරවය සදා සියලු දෙව්වලින් හේතුගත යුතුයමයි. සියලු දෙනා පිළිගත යුතුයමයි. කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව. ඒක පැහැදිලිව සඳහන් වෙනවා. උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ගැනීම නිසා උන්වහන්සේට දෙන්නා වූ අඩුතක්සේරු උන්වහන්සේට කරන්නා වූ අපහාසය මනුෂ්‍යයන්. උන්වහන්සේ සියල්ල විඳතරාගෙන සිටිනවා. ඇයි? උන්වහන්සේ කලාව සේවය තුළින් බොහෝ දෙනෙක් ගැලීම ලබන්නට යන නිසා. බොහෝ දෙනෙක් ගැලීම ලබන්නට යන නිසා උන්වහන්සේ
පුදුමාකාර ලෙස ඒ ප්‍රීතිය සමාදානය උන්වහන්සේ ඒ දේ උන්වහන්සේ ලබනවා. ඉතින් ඒ නිසා ඒ ගැන අපි සන්තෝෂ වෙන්නට ඕනේ. මොකද උන්වහන්සේ අපේ විශිෂ්ට ප්‍රවීණත ගුරුවරයා ලෙස ඒ බිඳුණු සමතතාවය ඔබත් මාත් ඔබත් මාත් පියාණන් වහන්සේ අතර තිබුණා වූ ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නට උන්වහන්සේ කළා වූ සේවය පුදුමාකාරයි. ඒ සේවය නිසා තමයි ඔබත් මමත් අද මේ ආකාරයෙන් උන්වහන්සේව හඳුනගෙන උන්වහන්සේගේ දරුවන් හැටියට ජීවත් වෙන්නේ. මම කියවන්ට කැමති දෙවි කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයට. දෙවි කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 සිට මෙන්න මේ ආකාරයෙන් කියනවා. ඒ නිසා අපි දන්නවා උන්වහන්සේ පැහැදිලිව උන්වහන්සේ ආලෝකයේ බව ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ බොහොමත් ඒ ආලෝකයේ හැටියට උන්වහන්සේ අපව තබලා තිබෙනවා. උන්වහන්සේ පළමුව කිව්වා මම ලෝකයේ ආලෝකය කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා නුඹලා ලෝකයේ ආලෝකය කියලා. ඒ නිසා ඒ කාරණේට අපේ අවධානය යොමු කරන්නට ඕනේ. හොඳයි. මම තව බයිබල් පාඨයකට ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි දෙක කොරින්ති පොතේ මම කියවන්නේ දෙක කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 සිට. එතන කියනවා මෙන්න මේ ආකාරයෙන් දෙක කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 සිට. එහින් මෙතන් පටන් අපි මාංශාකාරයෙන් කිසියෙකු දැන නොගනිමු. මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන සිටියේ නමුත් අප දැන් තවත් එසේ දැන නොගනිමු. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක් කිය. බලන්න උන්වහන්සේ ඔබටත් මට දුන්නා වූ ඒ මාතු ආශිර්වාදය කොහොමද කියන්නේ? යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක් කිය. පරණ දේ පහව ගියේ මෙන්න සියල්ලම අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කරගෙන තමන් වහන්සේට අප සමය කරගෙන සමය කිරීමේ සේවය අපට ලබා දුන්සේ. උන්වහන්සේ ඔබටත් මටත් මං කිව්වේ මීට පෙර උන්වහන්සේ ඔබටත් මටත් වාක්‍යයක් දී තිබෙනවා. සමග කිරීමේ සේවය. ඒ කියන්නේ ඔබත් මමත් වෙන් වෙලා තිබුණේ. පියාණන් වහන්සේගෙන් වෙන් වෙලා හිටියේ. නමුත් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ඒ වෙන් වෙලා තිබුණා බිත්තිය කඩලා දමලා පියාණන් වහන්සේ මාවත් පියාණන් වහන්සේ සහ ඔබවත් උන්වහන්සේ කරුණ කොටගෙන සමය කරා. ඒ සමග කළා විතරක් නෙමෙයි. ඒ සමය කිරීමේ සේවය උන්වහන්සේ දේ සමය කරලා උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා උන්වහන්සේ දැන් ඒ සේවයේ නිරත වෙලා ඉන්නවා. එතකොට ඒ සේවය කාටද බාර දීලා තිබෙන්නේ? පියාණන් වහන්සේවත් පෞකාර මිනිස්යාව සමය කිරීමේ සේවය කාටද බාර දීලා තියෙන්නේ? ඔබටත් මටත්. ඒක අමතක කරන්න එපා. මෙතන කියනවා සියල්ල පැමිණෙන්නේ ඒ සේවය අපිට බාර දුන්සේක 19 වෙනි පදේ. එනම් දෙවියන් වහන්සේ මිනිසයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා ඒ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමග කර ගනිමින් සිටියසේක. සමය කිරීමේ මේ වචනය අපට බාර දුන්සේක. මතක තියාගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ සමය කිරීමේ සේවය උන්වහන්සේ කළා. ඒ කලාව විතරක් නෙමෙයි ඒ සේවය ඔබටත් මටත් බාර දීලා තිබෙනවා. උන්වහන්සේව නොහඳුනන්නා වූ උන්වහන්සේව නොහඳුනන හැටියට මේ ලෝකයේ දෙවියා සාතන් යක්ෂයා මනුෂ්‍යයන්ගේ සිත් අන්ධ කරලා තිබෙනවා. ඒ නිසා ඒ සේවය ඔබත් මමත් ඒ අයගේ ඇස් අරින්නට ඒ අයගේ උන්වහන්සේව දකින්නට සලස්වන්නට පළමුව හැකියාවක් ලැබෙන්නේ ඔබත් මාත් උන්වහන්සේව ඔබේ ජීවිතය තුළින් මගේ ජීවිතය තුළින් අන්‍යයන්ට පෙන්වු කරත පමණයි. මතක තියාගන්න උන්වහන්සේ නැවත සියල්ල පිටවන්නට යන උන්වහන්සේ පළමුව උන්වහන්සේ ඒ ආදර්ශය දුන්න. බලන්න උන්වහන්සේගේ ජීවිතය තුළින් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. පියාණන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව උන්වහන්සේ මිනිසෙක් හැටියට උන්වහන්සේගේ ජීවිතය තුළින් උන්වහන්සේ බොහෝ දේවල් දුන්නා. දැන් පවුල් මෙතන යේසුස් වහන්සේ කතා කරලා කියනවා යොහන් 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයෙන් මොකද කියන්නේ? මංසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුන්නෙමි. ඒකයි මං කිව්වේ. යේසුස් වහන්සේ ඇවිල්ලා පියාණන් වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ ඒ මහාන් තත්ත්වයේ ප්‍රභවය උන්වහන්සේ පෙන්වුම් කළා. යේසුස් වහන්සේ පැහැදිලිව උන්වහන්සේගේ ජීවිතය තුළින් පියාණන් වහන්සේගේ ස්වභාවය පෙන්වුම් කළා. උන්වහන්සේව අනුගමනය කරන්නා වූ අය හැටියට උන්වහන්සේගේ ලේන් මිලදී ගත්තා වූ ඔබත් මමත් මොකල යුත්තේ කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේව මනුෂ්‍යයන්ට අපේ ජීවිතය තුළින් පෙන්වුම් කරනවා. උන්වහන්සේගේ නිහතමානීකම අපිට පෙන්වුම් කරනවා. උන්වහන්සේ
දෙවියන් වහන්සේට සමානව සිටි මේ ස්වර්ගීය මුළු දේවදූත නමස්කාරය ලබන්නා වූ ශුද්ධේ කියලා ඒ උන්වහන්සේට මුළු විශ්වයම උන්වහන්සේට නමස්කාර කරන්නා වූ ඒ තරණ වහන්සේ කිසිත් නැතිකම වුණා. ගවලෙනක ඊටම දුප්පත් පවුලක උන්වහන්සේ උපත ලැබුවා. උන්වහන්සේගේ කීකරුකම පිළිපොතේ කියන කුර්සියේ මරණය දක්වා උන්වහන්සේ කීකරු වුණා. බලන්න කොච්චර අලංකාර උන්වහන්සේගේ යටහත් පහත්කම ගෝලයන් උන්වහන්සේගේ ස්වරූපයට උන්වහන්සේගේ සමානත්වයට මැව් මිනිසයා පව් කළාට පස්සේ ඒ පව්කාර මිනිසයාගේ පාද සෝදන්නට තරම් මොන ශාස්ත්‍රවරයාද මේ දේ කරලා තිබෙන්නේ මොන ආගමික ශාස්ත්‍රවරයාද මේ දේ කරලා තිබෙන්නේ පව්කාර මිනිසයන්ගේ පාද සෝදන්නට තරම් උන්වහන්සේ යටත් පහත් වුණා මේක තමයි පිරණ වහන්සේගේ ස්වභාවය එනිසා අපේ අනාවබෝධයෙන් අපි මිදෙන්න ඕන. ඒසු ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන මේ මහත් වූ අධ්‍යාපනය ඔබටත් මටත් දී තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනය අපි දැනගෙන ඉන්නා වූ අය හැටියට මොකද්ද කර තියෙන්නේ? උන්වහන්සේ ඔබටත් මටත් මේ මහත් වූ වගකීම, ඒ සමයි කිරීමේ සේවය උන්වහන්සේ ඔබටත් මටත් බාර දීලා තිබෙනවා. මතක තියාගන්න. ඒ දේ අපි ඉෂ්ට කරන්නේ නැත්නම් අපි දිව්‍යන් වහන්සේ ඉදිරියේ වැරදි කාර්යයන් බවට පත් වෙනවා. මේක පැහැදිලි. මොකද කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති මේ බයිබල් පාඩයත් වැරදි ලෙස මම තේරුම් අරන් ඉන්න. ඒකයි අපි කියන්නේ උන්වහන්සේව හරියට උන්වහන්සේ ගැන අනාවබෝධය නිසා, අවබෝධයක් නැතිකම නිසා උන්වහන්සේගේ ස්වභාවය ශුද්ධ ලිවිලේ පැහැදිලි. මොකද උන්වහන්සේ පුත්‍රයන් වහන්සේ වුණා. ඒ වචනේ මොන නාම වලින් උන්වහන්සේව හඳුන්වලා තිබෙනවා. ඒ සියලු දේ උන්වහන්සේ කර තිබෙන්නේ ඔබටත් මටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්නට, පියාණන් වහන්සේව හඳුනා ගන්නට. ඒ නිසා මේ කාරණා අපි පැහැදිලි වේවුල් නොවි පැහැදිලි ලෙස අපි ඉගෙන ගන්නට මතක තබා ගන්න ඕන. බලන්න 1 කොරින්ති පොතේ පළවෙනි කොලොසි පොතේ මම කියවන්න කැමති කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ ඉඳලා මම කියවන්න කැමති 13 ඉඳලා පියාණන් වහන්සේ අන්ධකාරයේ බලෙන් අප මුදා තමන්ගේ ප්‍රේමී පුත්‍රයන් වහන්සේගේ රාජ්‍යයට අප පමුණුවා ගත්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ තුල අපගේ මිදීම වන පව් වලට කමාව අපට තිබේ උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපයේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපයේ මිනිස්සු කිසි කෙනෙක් පියාණන් වහන්සේව දැකලා නැහැ. නමුත් ඒ නිසා තමයි උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා පිලිප්ට කිව්වේ ඔබ මාව දැක්කනම් පියාණන් වහන්සේ දුටුවේ. මොකද මගේ ජීවිතය තුළින් ඔබට හැකියාවක් ලැබෙනවා පියාණන් වහන්සේව හඳුනා ගන්න. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේගේ ස්වරූපයේ මුළු මැවිල්ලේ කුළුඳුලානෝ මේක තමයි මේ බයිබල් පදේ තමයි විශේෂයෙන් යෝහන් වහන්සේගේ සාක්ෂිකාරයන් ගන්නේ. යේසුස් වහන්සේව පියාණන් වහන්සේ විසින් මැව්වයි කියලා කියන්නේ. නමුත් යේසුස් වහන්සේව හඳුනා ගන්නට බැරි වෙන විදිහට මේ ලෝකයේ දෙවියන් ඔවුන්ගේ සිත් අන්ධ කරලා තිබෙන්නේ. නමුත් ඒ දෙවියන් වහන්සේ එල්තරක් කර දී තිබුණා ශුද්ධ ලේවිල තුලින් යේසුස් වහන්සේ කවුද කියන කාරණේ. උන්වහන්සේ සදාකාල ආශිර්වාදවත් දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ දේවත්වයේ දරන දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ ශුද්ධ ලේවිල උන්වහන්සේ ස්වාමීන් වහන්සේ බවත් උන්වහන්සේ පර්වතයේ බවත් උන්වහන්සේ වාක්‍යන බවත් උන්වහන්සේ යෝහක් වහන්සේ බවත් ශුද්ධ ලේවිල පැහැදිලිව සඳහන් වෙනවා. ඊට පස්සේ කියනවා මග්නිසාද සිංහාසන වේවා ස්වාමිකම් වේවා අධිපතිකම් වේවා බල පරාක්‍රම වේවා ස්වර්ගවල සහ පොළවේ ඇති පෙරෙන්නා වූ දේවල්ද නොපෙරෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන ලද්දේ. ඒ නිසා තමයි මෙතන කතා කරන්නේ උන්වහන්සේ නැවිල්ලේ පටන් ගන්න හැටියට. සියලු දේ උන්වහන්සේ කරුණ කොටගෙන උන්වහන්සේ උදෙසාද මවා තිබේ. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේ. මතක තබා ගන්න. උන්වහන්සේගේ ස්වභාවය අපි හඳුන ගන්නට උත්සාහ දරිය යුතුමයි. නම 2 කොරින්ති පොතට පෙළනවා. 2 කොරින්ති පොතේ අපි ඉක්මනින් මේ කාරණා ඉගෙනගෙන හමාර කරන්නට යනවා. ඒ නිසා උන්වහන්සේ අපිට මේ සමය කිරීමේ සේවය උන්වහන්සේ ඔබටත් මටත් බාර දීලා තිබුණා. 2 කොරින්ති පොතේ මම කියවන්න කැමති 5 වෙනි පරිච්ඡේදයට. මම මේ බයිබල් පාඩේ කිව්වා යෝහන්ගේ පොතේ පෙළනවා. යෝහන්ගේ පොතේ 17 වෙනි පරිච්ඡේදයට. යෝහන් 17 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. මොකද කියන්නේ? ඔබ මා ලෝකයට එව්වාක් මෙන්ද
මමද ඔවුන් ලෝකයට යැවීමි. උන්වහන්සේ පියාණන් වහන්සේ යේසුස් අපේ ගැලුම් කර තනන් වහන්සේව මේ ලෝකෙට ආවේ. ඇයි පියාණන් වහන්සේගේ මහාන් තත්ත්වයේ ප්‍රභවයේ මනුෂ්‍යයාට පෙන්වුම් කරන්න. පියාණන් වහන්සේ කවුද කියන කාරණේ මනුෂ්‍යයන්ට පෙන්වුම් කරන්න. එතකොට මෙතන කියනවා හරි. ඔබ මාව එව්වා. ඔබ වහන්සේ කවුද කියලා පෙන්වුම් කරන්න. දැන් මොකද කරන්නේ? 18 වෙනි පදේ. ඔබ මා ලෝකයට එව්වාක් නෙමෙද මමද ඕන් ලෝකයට යවමි. ඇයි? ඔබවත් මාවත් උන්වහන්සේ තෝරාගෙන උන්වහන්සේ ඔබවත් මාවත් ලෝකයට යවන්නේ. ලෝකේ තබා තිබෙන්නේ ඇයි? අපේ කලංකාරතන වහන්සේගේ ස්වභාවය, පියන වහන්සේගේ ස්වභාවය කොමක් කරන්නද? පෙන්වුම් කරලා ඒ අයව මේ මහත් වූ සමීක්‍රීමේ මෙහෙට ඒ අයව ගෙනන පිණිස. එතකොට මෙතන පැහැදිලිව අපිට ආමන 2 කොරින්ති පදේ 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ කියනවා. එනම් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගන්ත නොතබා ක්‍රිස්තුස් වහන්සේ කරනකොට ලෝකයා තමන් වහන්සේට සමීකිරා ඒ විතරක් නෙමෙයි සමීකිරීමේ වචනේ කාටද දුන්නේ? ඔබටත් මටත් බාර දුන්නා. ඒ නිසා ඒ වගකීම ඔබත් මමත් ඉෂ්ට කරන්නට නම් කොහොමද කරන්නට ඔබත් මමත් අපේ කැලම් කරතරන් වහන්සේ කවුද කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. බලන්න උන්වහන්සේ කුඩා කාලේ පටන් උන්වහන්සේගේ නාසයේ নমස්කාරය හිමි තරන් වහන්සේ ලෝකේ උන්වහන්සේගේ උත්පත්තියේදී ඒ අය ඇවිල්ලා උන්වහන්සේට নমස්කාර කළා. උන්වහන්සේ ඒ අය අපි දන්නවා උන්වහන්සේව බලාගෙන හිටියා. උන්වහන්සේගේ ඒ ගුරුවරයන්ගේ පළමු ශිෂ්‍යයා කීකරුකම වුන්ගේ සිත තුළ අපි දකිනවා මේ උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ගන්ට කන්‍යා මරිතුමීට ජෝසප්තුමාට කතා කළා. ඒ අය කීකරුව ඒ දුන්නා වූ ඒ මහත් වූ ආශිර්වාදය උන් පිළිගත්තා. උන්වහන්සේගේ මෙලව නැත්නම් ඒ ආරක්ෂක මව සහ පියා බවට පත් වුණා. ඊළඟට උන්වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳව ගෝල එඬේරුන්ට දුන්න පණිවිඩයේදී ඔවුන් කීකරුව ඒ තරණ වහන්සේට ගිහිල්ලා කුඩා নমස්කාර කරා. ඊළඟට අපි දන්නවා ශාස්ත්‍රවන්තයන් ඒ දරුවෝ දිහා බලාගෙන ශාස්ත්‍රවන්තය එදා හිටියා උගත් අය දේවචනේ පිළිබඳව මනා දැනුමක් තිබුණ අය. උන්වහන්සේ කැලුම්කාර තරණ වහන්සේ ඒ රජුන්ගේ රජ ස්වාමිරුන්ගේ ස්වාමියාණන් දේවත්වය අතහැරලා දාලා මනුෂ්‍යත්වයට ගත්ත අවස්ථාවේදී උන්වහන්සේට ඇවිල්ලා අය নমස්කාර කරා. ඒ නිසා දාවර සහෝදර සහෝදරිය අපේ එදා හිටියා වූ ඒ පළමු ශිෂ්‍යයන් කොයි ආකාරයේද උන්වහන්සේගේ උත්පත්තියට ප්‍රතිචාරය දැක්වේ. ඒ නිසා උන්වහන්සේ උදෙරුත් මගනුත් බලාපොරොත්තු වෙනවා කුමක්ද? මේ මහත් වූ ප්‍රතිචාරය ඔබත් මමයි ඔබත් මම දක්වයි කියලා උන්වහන්සේ උදෙරුත් මගනුත් බලාපොරොත්තු වෙනවා. යොහාන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ මම අවසාන බයිබල් පාඩේ කියවන්න කැමති 7:30 37 සහ 38 මෙන්න මේ ආකාරයෙන් කියනවා. මංගල්‍යයේ මහත් වූ දවස වූ අන්තිම දවසේදී යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වනු යමෙකුට පිපාසයක් නම් ඔහු මා ළඟට ආවාවි. මා කෙරෙහි අදහන්නා තුලින් ලේවිල්ලේ ලියා තිබෙන ලෙස ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයි කීසේක. මතක තබා ගන්න. ඔබ තුල මා තුල පිපාසය තිබෙනවද? ඔබ තුල මා තුල පිපාසය තිබෙනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්න. උන්වහන්සේ කවුද කියන කාරණේ හඳුනා ගන්න. ක්‍රිස්තියානි අධ්‍යාපනයේට ඔබ තුල මා තුල පිපාසය තිබෙනවා. දේවගතිවරයෙක්ට ඕනේ නැහැ මේ පිපාසය ඇති වෙන්න. සභා සමාජිකෙක් සාමාන්‍ය සමාජිකෙක් හැටියට උන්වහන්සේව අනුගමනය කරන ගෝලයෙක් හැටියට උන්වහන්සේව අනුගමනය කරන කිදුණෙක් හැටියට ඔබ තුල මා තුල මේ පිපාසය තියෙන්න ඕන. උන්වහන්සේ කියනවා යමෙකුට පිපාසයක් නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. මා කරේ අදන්නා තුලින් ලීවිල්ලේ ලියා තිබෙන ලතිර ජීවනදායක වතුර අන්‍යයන් විතර ගලා යනවා. ඒ කාරණේ සඳහා තමයි ඔබවත් මවත් උන්වහන්සේ කැඳවලා තිබෙන්නේ. ඔබ සූදානම්ද? මම සූදානම්ද? ඒ පළමුව උන්වහන්සේ ඔබටත් මටත් දා තිබෙනා වූ ඒ දී තිබෙනා වූ ඒ ක්‍රිස්තියානි අධ්‍යාපනය හඳුනාගෙන තේරුම් අරගෙන උන්වහන්සේ කවුද කියන දේ හඳුනාගෙන හැබැයි මේක හඳුනා ගන්නට නම් ඔබ තුල මා තුල මේ පිපාසය තියෙන්නට ඕන. මේ පිපාසය සංසිඳවන්නට උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. එදා ඒ සමාරියේ ස්ත්‍රියගේ ඒ පිපාසය උන්වහන්සේ සංසිඳුවා. ඒ වගේම මගේ පිපාසය සංසිඳවන්නට උන්වහන්සේ සූදානම්. හැබැයි ඔබ තුල මා තුල උන්වහන්සේව දැනගැන්ම නැමැති හඳුනා ගැනීම නැමැති පිපාසය තියෙනට උන්වහන්සේ කවුද කියන කාරණේ හඳුනා ගන්නට පිපාසය තියෙනවා. ඒ තිබුණොත් උන්වහන්සේට හැකියාවක් ලැබෙනවා. ඔබගේත් මගේ පිපාසය සංසිඳවලා ඔබගේ ජීවිතය තුළින් මගේ ජීවිතය තුළින් යේසුස් වහන්සේ කවුද කියන දේ අන්‍යයන්ට උගන්වන්නට. එසේ කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ඔබ සැමට ජේසු පිහිටයි.